බුදසක් කියලා දත් අපේ HND ස්ටුඩන්ට්ස්ලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ ටැන්ගල්ස් ඔන වීඩියෝ සීරීස් එකේ අලුත්ම වීඩියෝ එකට HND A+ ගයිඩ් අලුත්ම වීඩියෝ එකට අද අපි කතා කරන්නේ ඔයාලගේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් මොඩියුල් එකේ තියෙන ටොපික් එකක්. ඒ කියන්නේ කම්පියුටර් ජෙනරේෂන්ස් ගැන. මේක අපි ලෙක්චර්ස් වලදී කතා කරපු දේවල් වලට අමතරව මේ දේවල් ආයි රීකැප් වෙන්නත් එක්ක කරුණු ටිකක් අද අපි කතා කරන්නේ. අපි බලමු ලෙසන් එකට ගිහිල්ලා කොහොමද මොනවද අද අපි කතා කරන්නේ කියලා. ප්‍රසන්ටේෂන් එක ඕපන් කරන්නම්. හරි. අද අපි කතා කරන්නේ කම්පියුටර් ජෙනරේෂන් ගැන. එතකොට අපි මේ දේවල් හැමදේම ස්ටඩි කරන්නේ අපේ ටාගට් එක තමයි A+ රිසල්ට් එකක් ගන්න එක. ඔයාලට මේ දේවල් හරියට ස්ටඩි කරලා ඔයාලට පුළුවන් A+ රිසල්ට් එකක් ටාගට් කරන්න. කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියලා අපි කලින් වීඩියෝ එකේදීත් කතා කරා. මේකෙදි මම ඔයාලට බේස් කරගෙන තියෙන ඔයාලගේ Moodle එකේ තියෙන slides. එතකොට ඒකත් එක්ක අපි මේක ඉස්සරහට කන්ටිනියු කරන්න මේ lesson series එක. එතකොට what is a computer? එතකොට මේකෙදි මෙතන definition එක දාලා තියෙනවා an electronic device that takes raw data as an input, processes it under a set of instruction and produces useful information as output. ඒ කියන්නේ raw data input එක විදියට අරගෙන ඒව process කරලා තොරතුරු output එක විදියට දෙන electronic device එකක් කියලා තමයි මෙතනදී mention කරලා තියෙන්නේ. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා computer එකක් කියලා කියන්නේ digital electronic device එකක්. data input කරලා ඒව process කරලා output එක විදියට information ගන්න පුළුවන් device එකක් කියලා අපි කිව්වා. ඒත් එක්ක මේක අපි data store කරන්නත් use කරනවා. ඒත් එක්කම data communicate කරන්නත් use කරන්න පුළුවන් කියලා අපි කතා කරා. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් input devices වලින් data input කරනවා. scan එක, keyboard එක, camera එක වගේ input devices වලින්. ඊට පස්සේ මේකෙන් මේ computer එකකින් මේව process කරනවා. මේ තියෙන system unit එක. ඒ process කරද්දී අපිට ඒ process එකට අදාළ දේවල් monitor එකෙන් බලා ගන්න පුළුවන්. ඒක output device එක. ඊට පස්සේ අපි process කරපු data අපිට output devices වලින් එළියට ගන්න පුළුවන්. මෙතෙන්දී සමහරලාට මේකෙදී picture එකක් scan එකෙන් scan කරලා printer එකෙන් print out එකක් ගන්න example එකක් අපිට ගන්න පුළුවන්. එතකොට input device එක මෙතෙන්දී printer එක, input device එක මෙතෙන්දී scanner එක, input device එක scanner එක, output device එක printer එක. ඒත් එක්කම කැමරාවෙන් digital කැමරාවෙන් මොනවා හරි image එකක් computer එකට input කරොත් input device එක camera එක, output device එක printer එක. අපි keyboard එකෙන් මොනවා හරි document එකක් type කරලා keyboard එකෙන් data ඇතුල් කරලා input කරලා insert කරලා අපිට පුළුවන් document එකක් create කරලා ඒකෙත් print out එකක් ගන්න. එතකොට ඒකෙදී අපිට ගන්න පුළුවන් keyboard එකයි mouse එකයි input device විදිහට අරගෙන printer එක output device විදිහට ගන්න පුළුවන්. එතකොට computer එකෙන් කරන්නේ data input කරලා process කරලා output එක විදිහට information ගන්න එක. ඒත් එක්කම අපිට ඕනි වෙලාවක ආයෙත් ගන්න ඒවා store කරලා තියාගන්නත් පුළුවන්. ඊට අමතරව communication purpose වලටත් computer එක use කරන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට data communicate කරන්න, සංවේදනය කරන්න. හරි, computer එක ගැන තව definition මෙතන mention කරලා තියෙනවා. එක එක sources වලින් ගන්න ඒවා. මේක Techopedia කියන site එකෙන් අරගෙන තියෙන. මේක dictionary.com වලින් අපි පොඩ්ඩක් refer කරලා බලමු. A computer is a machine or device that performs processes, calculations and operations based on instruction provided by a software or hardware program. ඒ කියන්නේ computer එක කියන්නේ device එකක් that perform processes perform කරන ඒත් එකම calculation and operations based on instruction provided by a software or hardware program. ඒ කියන්නේ computer එකේ තියෙන instruction set එකකින් දෙන උපදෙස් වල විදියට වැඩ කරන device එකක් තමයි කියලා තමයි එතනදි mention කරලා තියෙන්නේ. එතකොට ඒකේ තව mention කරලා තියෙනවා it is designed to execute application and provides a variety of solution by combining integrated hardware and software component. එතකොට අපි අර කලින් කතා කරපු data input කරලා process කරලා output කරන ඔක්කොම දේවල් වෙන්නේ hardware software වල එකතුවකින් තමයි මේ දේවල් ටික වෙන්නේ. ඒවා අපි ඉස්සරහදී කතා කරනවා කොහොමද මේ දේවල් කරන්නේ, දේවල් කොහොමද ඒවා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ, integrate වෙලා තියෙන්නේ කියන එක. එතකොට අදාළ process කරන්න අවශ්‍ය instruction දෙන්නේ software එකකින්. සමහරලාට ඒක සමහර machine වල embed කරලා තියෙන hardware එකක් ඇතුළේ තියෙන instruction set එකක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් computer එක ගත්තොත්
software එකකින් තමයි ඒ instruction ටික computer එකට දෙන්නේ. example එකක් විදිහට ගත්තොත් අපි video editing කියන එක ගත්තොත් කැමරා එකකින් ගන්න වීඩියෝ එකක් අනවශ්‍ය කොටස් අයින් කරලා අලුතෙන් මොනවා හරි ඇනිමේෂන් වගේ දේවල් ඇඩ් කරලා හොඳ ලස්සන වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න අපිට පුළුවන් Adobe Premiere Pro එහෙම නැත්නම් Corel Studio වගේ වීඩියෝ එඩිටින් software එකක් use කරන්න. අපි ගණනක් හදනවා නම් වර්ගඵලයේ දිගයි පළලයි input කරලා area එක length එකයි input කරලා වර්ගඵලය වගේ ගන්නවා නම් අපිට calculator වගේ software එකක් use කරන්න පුළුවන්. එතකොට අපි මොන විදිහට define කරත් computer එක කියන එක ගැන basic idea එක තමයි data input කරලා process කරලා output එක ගන්න පුළුවන් digital electronic device එකක් තමයි computer එක කියලා කියන්නේ. ඒක එක source වල එක විදිහට define කරලා තියන්න පුළුවන්. හැබැයි හැම එකේම තියෙන්නේ common concept එක තමයි හැම එකේම තියෙන්නේ. ඔයාලට මේක prepare කරලා බලන්න පුළුවන්. තව විස්තර ඉගෙන ගන්න ඉන්ටර්නෙට් එක සර්ච් කරලා වුණත් බලන්න පුළුවන්. හරි. තව definition දෙකක් තියෙනවා. ඒ දෙකත් අර විදිහටම mention කරලා තියෙනවා. Programmable usually electronic device that can store, retrieve and process data. මෙතනදී input data input කරාට පස්සේ process කරලා output එක ගන්න පුළුවන් digital electronic device එකක් කියන එක තමයි basically හැම එකෙම mention කරලා තියෙන්නේ. හරි. ඊළඟට අපි ඔය පළවෙනි කම්පියුටර් එකක් කියන මොකක්ද කියන එක කලිනුත් කතා කරා. ඊළඟට අපි කතා කරන්නේ කම්පියුටර් එකේ history එක, පරිගණක ඉතිහාසයේ ඉඳන් කොහොමද කම්පියුටර් ජෙනරේෂන් එක කියන්නේ අද තියෙන කම්පියුටර් එකට එනකම් කොහොමද මේ දේවල් වල ඉවලුවේෂන් එක මේ දේවල් ඩෙවලොප් වුණේ කොහොමද කියන එක ගැන අපි ජෙනරේෂන් පහක් යටතේ කතා කරනවා. first generation, second generation, third generation, fourth generation, fifth generation. එතකොට මේකෙදි මම ඔයාලට white board එක use කරලා පොඩි දෙයක් මෙතන පැහැදිලි කරන්නම්. හරි මෙතනදී first generation එකේ ඉඳන් fifth generation එකට යද්දි ඒ කියන්නේ පළවෙනි පරම්පරාවෙන් ඉඳන් පස්වෙනි පරම්පරාවට එනකම් වෙද්දි වෙනස්කම් ටික තමයි මම මේ මෙන්ෂන් කරන්නේ. මේ දේවල් අපි ඉස්සරහදී කතා කරනවා. ඔයාලට සමරි එකක් විදියට දැනගන්න මම මේ පල්ලෙහාට ඊතලෙ මෙතෙන් දාලා තියෙනවා. හරි ඒ කියන්නේ පළවෙනි ජෙනරේෂන් එකේ ඉඳන් පස්වෙනි ජෙනරේෂන් එකට යද්දි මොනවද වෙනස්කම් උනේ කියන එක මම මේ වෙනස්කම් ටික වෙන කලයකින් බලන්න. හරි first generation එකේ ඉඳන් fifth generation එකට එද්දී කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි වුණා. ඒක තමයි මම මේ උඩට arrow එකක් දාන්නේ. ස්පීඩ් එක වැඩි වුණා. first එකේ ඉඳන් fifth එකට යද්දී size එක අඩු වුණා. power consumption එකත් අඩු වුණා. performances ඒ කියන්නේ එකෙන් කරන්න පුළුවන් වැඩ එකේ කාර්යක්ෂමතාව වගේ දේවල් ඒව වැඩි වුණා. ඒකම heat generation එක heat generation එක අඩු වුණා. එතකොට මේ වගේ දේවල් අපිට කන්සිඩර් කරන්න පුළුවන් පළවෙනි පරම්පරාවෙන් ඉඳන් පස්වෙනි පරම්පරාවට එද්දී කම්පියුටර් එකේ වෙච්ච වෙනස්කම් විදියට වේගය වැඩි වුණා. ඉස්සරට වඩා ගොඩක් වැඩ අපිට කරගන්න පුළුවන්. සයිස් එක අඩු වුණා. ප්‍රමාණය ගොඩක්ම අඩු වුණා. මුලදී තිබුණේ room size computers තිබුණේ. දැන් අපි දන්නවා අපිට pocket එකේ දාගෙන යන්න පුළුවන් size smartphone වගේ ගත්තොත් ඒ size computers අපිට use කරන්න පුළුවන්. ඊට වඩා ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඒවා. power consumption එක අඩු වුණා. electricity එක හැම මුල් කාලේ ගොඩක් use වුණා. දැන් ගොඩක්ම බැටරි එකෙන් උනත් අපිට වැඩ කරන්න පුළුවන් වෙන විදිහට ඩෙවලොප් වෙලා තියෙන්නේ. ඒකෙන් performance වැඩි. අපිට මුල් කාලේ කරා වගේ බිලියන ගණනක් වැඩ දැන් අපිට දැන් තියෙන computers වලින් smart devices වලින් අපිට කරගන්න පුළුවන්. ඒක නිසා performance වැඩි වුණා. heat generation එක ගත්තොත් ඒකත් ගොඩක්ම අඩුයි. අපි දන්නවා අපිට smart device එකක් ගත්තොත් ඒක අපිට pocket එකේ වුණත් තියාගන්න පුළුවන්. එතකොට අපිට කම්පියුටර් එකක් ගත්තොත් අපිට සාමාන්‍ය ඩෙස්ක් එකක් උඩ වුණත් තියාගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර තිබිච්ච කම්පියුටර්ස් ඔය වැකියුම් ටියුබ්ස් එහෙම තිබිච්ච ඒවා වැඩ කරද්දි ගොඩක්ම හීට් එක ජෙනරේට් වුණා. එතකොට ඒවා සමහර ඒවා වැඩ කරද්දි වැඩි කාලයක් වැඩ කරන්න බෑ. ඒ අලුතෙන් වැකියුම් ටියුබ්ස් එහෙම රීප්ලේස් කරන්න වුණා. එතකොට
heat generation එක දැන් තියෙන කම්පියුටර්ස් වල. ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳන් පස්වෙනි එකට යද්දී අඩු වුණා. එතකොට මේ දේවල් අපිට ගන්න පුළුවන් කම්පියුටර් එකේ තියෙන බෙනිෆිට් විදියට අපේ වාසිදායක පැත්තට තියෙන දේවල් වැඩි වෙලා තියෙනවා. ස්පීඩ් එක, performance වගේ දේවල්, size එක, power consumption, heat generation වගේ දේවල් අඩු වෙලා තියෙන්නේ. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඔයාලට මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් අපේ WhatsApp group එක through ඔයාලට questions අහන්න පුළුවන්. දැන් ඊළඟ ස්ලයිඩ් එක. ඊළඟට අපි කතා කරන්නේ first generation computers ගැන. first generation එක ගත්තොත් සාමාන්‍යයෙන් අපි ඒක consider කරන්නේ 1946 වලින් නම් 57 වෙනකම්. මේක එක එක source වල එක එක විදිහට තියෙන්න පුළුවන්. estimate value එකක් තමයි මෙතනදී අපි ගන්නෙ. අපි දන්නවා දැන් කවුරු හරි student කෙනෙක් ගත්තොත් දැන් 90 January 1st ඉපදිච්ච ස්ටුඩන්ට් කෙනෙක් ගත්තත් එයා කියන්නේ 90s කියලා. 99 වල December 31st ඉපදිච්ච ස්ටුඩන්ට් කෙනෙක් ගත්තත් එතෙන්දිත් ගොඩක් වෙලාට එයාලා කියන්නේ එයාලා 90s ස්ටුඩන්ට්ස්ලා කියලා. හැබැයි ඒ අතර පොඩි ගැප් එකක් තියෙනවා. පොඩි කියන්නේ අවුරුදු 10ක ගැප් එකක් තියෙනවා. ඒ වගේ තමයි මෙතෙන්දිත් එක එක සෝස් වල විදිහට ඒ ටෙක්නොලොජි සමහර තැන්වල මෙන්ෂන් වෙලා තියෙන පුළුවන්. එක් concept එක හොයාගන්න අවුරුද්ද ගන්න පුළුවන් ඒ ජෙනරේෂන් එක විදිහට. සමහර සෝස් වලින් ගන්න පුළුවන් එයාලා මෙන්ෂන් කරලා තියෙන්නේ ඒක ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරපු අවුරුද්ද. එතකොට ඔයාලා දැන් O level ICT වගේ ස්ටඩි කරලා තියෙනවා නම් මේ ජෙනරේෂන් එකේ තියෙන අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහදී කම්පෙයාර් කරලා බලමු. රෆ්ලි අයිඩියා එකක් ගන්න මෙතනදී මේ ෆස්ට් ජෙනරේෂන් එක ගත්තොත් 1946 ඉඳන් 1957 වෙනකන් විදියට තමයි මේක අපේ ස්ලියට් එකේ මෝඩල් එකේ තියෙන සෝස් එකේ විදිහට අපි කන්සිඩර් කරන්නේ. එතකොට මේ කාලේ ඔයාලා සාමාන්‍ය දහසක් තියාගන්න ෆස්ට් ජෙනරේෂන් එකේ. එතකොට ෆස්ට් ජෙනරේෂන් එකේ යූස් උනේ වැකියුම් ටියුබ්ස්. ඒත් එක්කම මෙමරි ඩිවයිස් එක විදිහට දැන් තියෙන RAM එක විදිහට යූස් උනේ මැග්නටික් ඩ්‍රම් කියන ඩිවයිස් එක. එතකොට මේකෙදි විශාල විදුලි ප්‍රමාණයක් වැය වුණා. ඒත් එක්කම හීට් එකත් ගොඩක්ම ජෙනරේට් වුණා. සයිස් එක ගත්තොත් room size computer එකක්. අපි ඒකේ ඉස්සරහදී බලමු image එකක්. ඒ කාලේ නිර්මාණය කරපු computers විදිහට අපිට ගන්න පුළුවන් UNIVAC, EDVAC, ENIAC වගේ computers ගන්න පුළුවන්. example විදිහට ඔයාලා first generation එක ගැන මොන හරි short note එකක් වගේ ලියන්න આવත්. එතකොට ඔයාලා ලියන්න පුළුවන්. ඒ කාලේ use කරේ vacuum tubes. ඒත් එක්කම data process කිරීමේදී memory එක විදිහට අපි use කරේ magnetic drum කියන device එක. ඒත් එක්කම electricity consumption එක ගොඩක් වැඩි, heat generation එකත් ගොඩක්ම වැඩි. දැන් තියෙන ඒවට වඩා processing power එක ගොඩක්ම අඩුයි, size එකනොත් ගොඩක්ම වැඩි. හරි. මේ තියෙන ENIAC computer එකක්. මෙතන අපිට පේනවා ENIAC computer එක ගත්තොත් ඒක room size computer එකක්. එතකොට ඒක අපිට දැන් use කරන personal computer එකක් විදිහට use කරන්න අමාරුයි. size එකෙන් ගොඩක්ම වැඩි computer එකක්. මේ තියෙන vacuum tube මේවා කම්පියුටර්ස් වල නෙමෙයි අපි පරණ රේඩියෝ එකක් ගත්තොත් ඉස්සර කාලේ තිබිච්ච මේ වැකියුම් ටියුබ්ස් බලා ගන්න පුළුවන්. මේවා වැඩ කරන්නේ එතකොට ලොකු විදුලි ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ඒත් එක්කම හීට් ජෙනරේෂන් එකක් ගොඩක්ම වැඩි. ඊළඟට මේ තියෙන මැග්නටික් ඩ්‍රම් එකක්. දැන් තියෙන RAM එක නෝට ඒ කාලේ යූස් කරේ මෙන්න මේ මැග්නටික් ඩ්‍රම් කියන එක. හරි මේ දේවල් ඔයාලට පුළුවන් නෝට් එකක් වෙනම ඔයාලගේ නෝට් එකක් ක්‍රියේට් කරගන්න. තව ඔයාලට අමතර දේවල් තියෙනවා නම් ඉන්ටර්නෙට් එක රිපෙයාර් කරලා තව රිසර්ච් කරන්නත් පුළුවන්. මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් WhatsApp group එක through ඔයාලට අහන්නත් පුළුවන්. එහෙම කරලා ඔයාලගේ නෝට් එකක් ක්‍රියේට් කරගත්තම ඔයාලට මේ දේවල් එක්සෑම් එකේදී හොඳට ෆේස් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව මේ පොයින්ට්ස් අරගෙන ඔයාලගේම නෝට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. තව කරුණුත් ඇඩ් කරගන්න. හරි ඊළඟට අපි යමු second generation එකට. second generation එක ගත්තොත් ඒකෙදී ඒ ජෙනරේෂන් එක අපි මෙතනදී කන්සිඩර් කරන්නේ 1958 to 63 කියලා. එතකොට ඒකේ usage hardware basic hardware component එක තමයි vacuum tubes කියන එක replace වුණා transistors වලින්. එතකොට process කරන්න එහෙම වැඩිම use වෙන transistors කියන එක. එතකොට data store කරන්න මේ වගේ දේවල් වලට punch card, magnetic tape වගේ දේවල් අපි use කරා. එතකොට ඒක ප්‍රෝග්‍රෑම් වගේ දේවල් අපිට punch card through එක ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒකෙදි වෙච්ච වෙනස්කම තමයි ප්‍රධාන වෙනස්කම තමයි vacuum tubes වලින් transistors වලට මාරුණා. මේ question වලදී එහෙම අහන්න පුළුවන් ඒ අදාළ generation එකේ use වෙච්ච ප්‍රධාන
ටෙක්නෝලොජි එක මොකක්ද කියලා. එතකොට අපිට ෆස්ට් ජෙනරේෂන් එකේදී කියන්න පුළුවන් වැකුම් ටියුබ්ස් කියලා. සෙකන්ඩ් ජෙනරේෂන් එකේදී කියන්න පුළුවන් ට්‍රාන්සිස්ටර්ස් කියලා. හරි එතකොට ෆස්ට් ජෙනරේෂන් එකට කම්පැරිටිව්ලි සයිස් එකෙන් අඩුයි, පවර්ෆුල් එක වැඩි, මිල අඩුයි. එතකොට එනර්ජි එෆිෂියන්සි එක වැඩි, කාර්යක්ෂමතාවය වැඩි. මොකද දෙන එනර්ජි එකට සප්ලයි කරන එනර්ජි එකත් එක්ක ගත්තොත් ඒකෙන් ගන්න පුළුවන් රිසල්ට් එක ෆස්ට් ජෙනරේෂන් එකට වඩා වැඩි. හීට් ජෙනරේෂන් එකත් සෙකන්ඩ් ජෙනරේෂන් එකේදී අඩුයි. ඒත් එක්කම රිලයබිලිටි එක වැඩි. ඒ කාල නිර්මාණය වෙච්ච කම්පියුටර්ස් විදිහට අපිට ගන්න පුළුවන් IBM 1600 CDC 3600 Univac 1108 වගේ machines consider කරන්න පුළුවන්. මේ තියෙන second generation computer එක image එක. මේ තියෙන transistor එක pin තුනක් තියෙන පොඩි electronic component එකක්. මේකත් ඔයාලට electronic item buy කරන්න තියෙන shop එකකට ගියොත් මේ transistors කියන අද කාලෙත් අපිට buy කරන්න පුළුවන් radios වල ඒ වගේ device වල amplifiers වල මේක අපිට තාමත් බලා ගන්න පුළුවන්. electronic component එක semiconductors වලින් create කරපු එකක්. ඔයාලා A level physics O level science වගේ කරද්දි මේ දේවල් ගැන study කරලා ඇති. එතකොට මෙන්න මේව තමයි second generation computers වල use වෙච්ච basic hardware component එක. ඊළඟට අපි shift වෙනවා third generation එකට. ඒකෙදී use වෙච්ච component එක තමයි IC 1964 ඉඳන් 70 වෙනකන් කියලා තමයි අපි consider කරන්නේ. එතකොට මේකෙදී keyboard monitor වගේ දේවල් use වුණා third generation එකේදී. එතකොට මේ third generation computers ගත්තොත් මේකෙදී user ට දාරක ගත්තොත් අර කලින් computers ගත්තොත් ඒවයි ගොඩක් කලකට users ලා කිහිප දෙනෙක් එකතු වෙලා ඒ කියන්නේ user friendly ගතිය අඩුයි. මේකෙදී personal users ලාට use කරන්න පුළුවන් වෙන විදිහට generate වෙච්ච computers තිබුණා මේ third generation එකේදී. ඒත් එකම keyboard monitor වගේ දේවලුත් හඳුන්වලා දුන්නේ මෙන්න මේ third generation කියන generation එකත් එක්ක. මේ තියෙන්නේ ඒ අදාළ computer එක image එකක්. ඒත් එක්ක මෙතන IC එකක image එකකුත් තියෙනවා. මේ විදිහේ පොඩි electronic component එකක් තමයි IC කියලා කියන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් pin 14 pin 8 14 18 ඒ විදිහට තියෙන්න පුළුවන්. මේ තියෙන IC එකක්. ඊළඟ fourth generation එක ගත්තොත් ඒක 1971 වල ඉඳන් present කියලා කියන්නේ. හැබැයි සමහර sources වල මේක තියෙනවා 1970 ගණන් වල ඉඳන් 1989 වගේ වෙනකන් තමයි fourth generation. ඊට පස්සේ fifth generation කියලා. මොකද 89 වගේ වෙනකොට artificial intelligence කියන concept එක develop කරලා තිබුණා. දැන් ඔයාලා TV එකේ ගියපු series එකක් ගත්තොත් අර Knight Rider series එක හැම බලුවා නම් ඔයාලා දැකලා ඇති. ඒ වෙනකොට ඒ කාර් එකේ ඒ concept එක වෙලා ෆිල්ම් එකකුත් ඒ වෙනුවෙන් ක්‍රියේට් වෙලා තිබුණේ. මේ කාර් එක අපි දන්නවා ඒක artificial intelligence based කාර් එකක් තනියම කතා කරනවා, තනියම drive කරන self driving වගේ දේවල් පුළුවන්. හැබැයි මේ වෙනකොට මේ දේවල් ඇත්තටම ක්‍රියේට් වෙලා තියෙනවා. self driving car, automatically drive කරන්න පුළුවන් කාර් වගේ දේවල් ක්‍රියේට් වෙලා තියෙනවා. එතකොට මේකෙදී දැන් අපි දැනට ඉන්න ජෙනරේෂන් එක තමයි 5th generation එක. මොකද 5th generation එකේ තියෙන features තමයි artificial intelligence, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එක. මේකදී අපි මේකේ මෙන්ෂන් කරලා තියෙන විදිහට 1971% කියලා තියෙන. හැබැයි අපි දැන්ට use කරන්නේ දැන්ට මේ වෙනකොට use කරන්නේ artificial intelligence කියන එකත් එක්ක තියෙන machine නිසා දැන්ට use කරන්නේ අපි 5th generation එක. අපි ඒක ඉස්සරහදී මම ඔයාලට තව source එකකින් ගන්න information ඔයාලට පෙන්නන්න. එතකොට ඔයාලට ඒක idea එකක් ගන්න පුළුවන්. මම මුලදීම ඔයාලට කිව්වා මේ එක සම්බන්ධව පොඩි එක වෙනස්කම් පොඩි දේවල් කියන්න පුළුවන්. ඒකට example එකක් විදිහට ගත්තොත් අපි computer network වලදී ඉගෙන ගන්න local area network, ඒත් එක්කම metropolitan area network, ඒත් එක්කම WAN wide area network ගත්තොත් අපි දන්නවා local area network එකක් කියන එක සමහර තැනක තියෙන්න පුළුවන් එක room එකක් ඇතුලේ. සමහර තැනක තියෙන්න පුළුවන් building දෙක තුනක් cover වෙන විදිහට. ඒකට අන්න ඒකෙදී අපිට වර්ග මීටර ගන්නක් කියන්න බෑ වගේ. අර මම ඔයාලට age එක ගත්තොත් 90s කියන අය 90 ජනවාරි 1 වෙනිදා ඉපදිච්ච කෙනා 90s, 99 දෙසැම්බර් 31 ඉපදිච්ච කෙනාත් 90s. ඒ වගේ තමයි මේකෙදී එක එක concept තියෙනවා. අපි generally idea එකක් මතක තියාගමු. 1971 ඉඳන් වලින් පස්සේ වගේ තමයි 4th generation computers use වෙන්නේ. දැන්ට use වෙන්නේ 5th generation computers. හරි. එතකොට මේකේ තියෙන special feature එක තමයි basic hardware feature එක. transistor කියන එක microprocessors වලින් replace වුණා.
අපිට මතකයි ෆස්ට් ජෙනරේෂන් එකේ යූස් කරේ vacuum tubes, second generation එකේ transistors, third generation එකේ IC, fourth generation එකේ microprocessors. එතකොට මේ microprocessors තමයි use වෙන්නේ fourth generation එකේ. එතකොට අපි ඔය use කරන desktop computers ඒ වගේ ඒවත් consider කරන්න පුළුවන් fourth generation එකේ computers විදියට. ඒත් එක මේවා AI වගේ use වෙන ඒවා අපිට fifth generation එකට add කරන්නත් පුළුවන්. කොහොම හරි personal computers අපිට ගත්ත අපි use කරන අපි ගෙවල් වල use කරන fourth generation personal computers කියන concept එක ආවේ මේ fourth generation computers වලදී. හරි එතකොට ඒකෙදි develop වෙච්ච system විදිහට අපිට ගන්න පුළුවන් processors විදිහට Intel 4004 කියන එක 1971 වල. එතකොට මේකෙදි CPU එකේ ඒකේ තියෙන registers ඒ වගේ දේවල් ඔක්කොම එක chip එකක් ඇතුළට ආව මේ generation එකේදී. ඒ කාලේ නිර්මාණය වෙච්ච machine විදිහට IBM computers ඒත් එක්කම Apple Macintosh ඒ වගේ computers ගන්න පුළුවන්. එතකොට මේ fourth generation එකත් එක්කම computer network, wireless technologies ඒ කියන්නේ Wi-Fi වගේ දේවල් ඒත් එක්කම internet කියන concept එක. මොකද අපි දන්නවා internet කියන එක world wide web කියන එක 90s වල වගේ තමයි ඒ concept එක ආවේ. එතකොට අන්න ඒ වගේ දේවල් generate කරනත් මේ fourth generation කියන එකෙන් තමයි ඒ වගේ දේවල් generate උනේ. හරි ඊට පස්සේ මේ fourth generation එකත් එක්ක අපි දන්නවා අපි එදිනෙදා use කරන devices keyboard mouse monitors වගේ දේවල් අපිට use කරන්න පුළුවන්. ඒත් එක්කම magnetic disk ඒ කියන්නේ අපි use කරන hard disk වගේ ඒවා memory card optical disk ඒ කියන්නේ CD DVD වගේ දේවලුත් අපි data store කරන්න use කරනවා. මේ තියෙන fourth generation එකේ computers වලට examples කිහිපයක් අපි use කරන computers මෙතෙන්ට include වෙනවා. මේ තියෙන processor එකක්. හැබැයි මේකේදී ඔය දැන් use කරන laptop වල තියෙන second generation fourth generation කියන්නේ ඒක ඒ processor එකේ තියෙන වෙනම concept එකක්. ඒක අපි ඉස්සරහදී process ගැන කතා කරමු. මේ තියෙන්නේ commonly use වෙන microprocessor එකක්. එතකොට fourth generation එකේ use වෙච්ච ප්‍රධාන hardware component එක තමයි microprocessors කියන එක. කලින් use වෙච්ච IC එක වෙනුවට replace වුනේ microprocessors. හරි ඊට පස්සේ fifth generation එක ගත්තොත් ඒක අපිට හරියටම කියන්න බෑ මොන වගේද කියලා ඒකට වෙනම classification එකක් දෙන්න බෑ. basically මතක තියාගන්න ඕනේ දේ තමයි ඒකෙදි artificial intelligence කියන එක තමයි ගොඩක් දුරට use වෙන fifth generation එකේ. දැන්ටත් use වෙනවා මේ fifth generation computers කියන ඒවා. එතකොට ඒකෙදි voice recognition ඒත් එක්කම touch input ඒ වගේ දේවල් අපිට use කරන්න පුළුවන්. ඒත් එක්කම face recognition, image recognition වගේ දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට fifth generation එකේ computers ගත්තොත් ඒකෙදි artificial intelligence කියන එක තමයි ගොඩක්ම use වෙන්නේ. ඊට අමතරව අපිට physically devices use කරන devices ගන්න අඩු කරලා optical technologies use කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් මොන හරි projection එකකින් අපිට desk එකක් උඩට වගේ ද keyboard අපි දන්නවා computer එකක් අපිට වෙන තැනකට ගෙනියන්න වුණොත් අපිට laptop එක හරි මොන හරි device එකක් අරන් යන්න වෙනවා. හැබැයි optical system එකක් use කරොත් මොන හරි light එකකින් වගේ එකකින් desk එකක් වගේ උඩට keyboard එක project කරලා ඒක අපිට type කරන්න පුළුවන් නම් එතකොට අපිට ඒක තනින් තැනට ගෙනියන්න ගොඩක් ලේසි. ඒතර අන්න ඒ වගේ technology මේ 5th generation එකේදී use වෙනවා. දැන්ටත් ඒ වගේ දේවල් experimental level එකේ තියෙනවා. සමහර තැන්වල use වෙන ඒවාත් තියෙනවා. මම වාට image කීපයක් add කරලා තියෙනවා මෙතනදී. දැන් මේකෙදි තියෙන්නේ මේ pastry shop එකක menu එකක්. දැන් ඒකේ යාට පේනවා desk එක උඩ වෙනම project කරලා තියෙන්නේ. අපිට තියෙන තැන touch කරන්න විතරයි. ඒකෙන් ඊට පස්සේ යාලා input එක අරගෙන ඒ අදාළ foods ඊළඟට වේට කෙනෙක් එහෙම නැත්නම් robot කෙනෙක් through supply කරන්න පුළුවන්. ඒතර ගොඩක් දුරට AI technologies, robotic technologies එක use වෙන technology එකක් තමයි මේ 5th generation computers වල තියෙන්නේ. හරි. එතකොට මම හිතනවා අපි මේකෙදි මේ තෙන්ටරකමම consider කරේ ඔයාලගේ ඊට Moodle එකේ තියෙන content එක ඒත් එක්කම ඔයාලට ICD chemistry කරපු student කෙනෙක් ඉන්නවා නම් එයාටත් ආයෙත් මේ දේවල් මතක් වෙන්න මේකේ පොඩි review එකක් විදිහට මම ඒකේ තියෙන content එකකුත් මෙතෙන්ට add කරලා තියෙනවා. ඔයාලට point form එකෙන් මේකිනුත් idea එකක් ගන්න පුළුවන් ඒ generations ගැන. මෙතෙන්දී මේ එකේ පොඩි වෙනසක් තියෙනවා අර මම මුලදී කිව්වා වගේ. basically මතක තියාගන්න ඕනේ දේ තමයි first generation එකේ use උනේ vacuum tubes, second generation එකේ transistors ඒත් එක්කම මේ එතන මේ
කරපු මැෂින්ස් තියෙනවා characteristics ඒ කාලේ usage කම්පියුටර් සෙල් ලක්ෂණ high heat generation මේ වගේ දේවල් මෙතන ඇඩ් කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේකෙන් ඔයාලට මේ දේවල් මෙන්ෂන් කරගන්න පුළුවන්. එතකොට first generation එකේ vacuum tubes, second generation එකේ transistors, third generation එකේ IC, fourth generation එකේ microprocessors. එහෙම නැත්නම් ඒවා large scale IC, එහෙම නැත්නම් very large scale IC වගේ අපිට මෙන්ෂන් කරන්නත් පුළුවන්. fifth generation එකේ ultra large scale integration ඒ කියන්නේ අර microprocessors තව ටිකක් develop වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා 5th generation එක කියන්නේ 1989 වල ඉඳන් present ඒ කියන්නේ වර්තමාන වෙනකන් කියන එක. එතකොට දැන්ට අපි use කරන computers වල artificial intelligence වගේ දේවල් තියෙන නිසා දැන් අපි ගත්තොත් අපි දන්නවා අපේ smartphone එක ගත්තොත් Google Assistant වගේ use කරන්න පුළුවන්. අපිට ඕන දෙයක් voice එකෙන් කියලා search කරගන්න පුළුවන්. ඒ වගේ facilities image recognition, face recognition වගේ දේවල් තියෙන නිසා අපිට දැන් use වෙන computers 5th generation කියලා මතක තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේකෙදී exam එකේදී question ඇහුවොත් අර අපි මුලදී කතා කරපුවා first එකේ ඉඳන් 5th generation එකට develop වෙද්දී වෙනස් වෙච්ච වෙනස්කම් මොනවද කියලා අහන්න probability එකක් තියෙනවා. ඒ කියන්නේ speed එක වගේ දේවල් වැඩි වුණා. heat generation, power consumption වගේ දේවල් අඩු වුණා. performance වැඩි වුණා. ඒ වගේ දේවල්. ඒත් එක්කම use වෙච්ච main hardware technologies first generation එකේ අපිට මතකයි vacuum tubes, second generation එකේ transistors, third generation එකේ IC, fourth generation එකේ microprocessors, ඒත් එක්කම fifth generation එක ගත්තොත් ඒකේ artificial intelligence කියන එක තමයි ගොඩක් use වෙන්නේ. ඒතර අන්න ඒ වගේ දේවල් එක්ක අපිට දැන් තියෙන computers use කරන්න පුළුවන්. ඒතකොට මුල් කාලට වඩා ගොඩක් benefits අපිට මේ දැන් තියෙන computers වලින් අපිට ලබා ගන්න පුළුවන්. හරි මම හිතනවා ඔයාලට දැන් මේ presentation එක පැහැදිලි ඇති කියලා. ඔයාලට තාමත් මොනවා doubt එකක් තියෙනවා ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට ඔයාලට තියෙන question වලට discuss කරන්න පුළුවන්. එහෙමනම් ඉක්මනටම අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.